හරි. ආයිබෝන් දරුවනේ. අසනීප තත්ත්වයක් දීර්ඝව උද්ගත වීම හින්දා තමයි සති දෙකක් විතර හරියට දෙයක් කරගන්න බැරි වුණේ. ඒක හින්දා මේ පේපර් එක රෙකෝඩින් එකක්වත් දාන්න බැරි වුණා. ඒකයි මම අද මේ 6 වෙනි පේපරේ සාකච්ඡා කරන්නේ. 7 වෙනි පේපරේ මම ලබා දෙන්නම් තව දවස් 2-3ක් ඇතුළත. කොහොම හරි අකහපුවත පදාද වෙද්දී එක ලබා දෙන්නම්. හරිනේ එහෙනම්. මම පටන් ගන්නවා. හරි. එහෙනම් අපි යම් පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ කියනවා සියලුම ස්වභාව නිෂ්පාදන. දැන් මොකද සඳහන් ස්වභාව නිෂ්පාදනයක් කියන්නේ? ස්වභාව නිෂ්පාදනයක් කියන්නේ මම මේ උත්තර පහ කියන්න කලින් ස්වභාව නිෂ්පාදනයක් කියන දරුවනේ ස්වභාව නිෂ්පාදනයක් කියන්නේ ජීවීන් විසින් නිපදවන ඕනෑම රසායනික සංයෝගයක් ජීවීන් විසින් නිපදවන ඕනෑම රසායනික සංයෝගයක් තමයි ස්වභාව නිෂ්පාදනයක් කියන්නේ. එතකොට දරුවනේ ජීවීන් කිව්වම ජීවීන් ප්‍රධාන වශයෙන් ආකාර තුනයි. ඒ තමයි ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. එහෙනම් ශාක, සතුන්, ශුද්‍ර ජීවීන් විසින් නිපදවන ඕනෑම රසායනික සංයෝගයක් තමයි ස්වභාවික නිෂ්පාදනයක් කියන්නේ. හරි. එහෙනම් බලමු මේකේ උත්තර ටික. ජලය කාබන් ඩයොක්සයිඩ් සහ වෙනත් සංයෝග යොදා ගැනීමෙන් නිෂ්පාදනය වේ. බලන්න හොඳට කියෝගෙන යන්න. හරි. ඔය කියන්නේ ජලය කාබන් ඩයොක්සයිඩ් සහ වෙනත් සංයෝග ගැන ඔය කියන්නේ දරුවනේ ඔය රෝමිලක්කම් එකේ කියවන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන. ඔය රෝමිලක්කම් එකේ කියවන්නේ පළවෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් එකේ කියවන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන. ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු වෙන්නේ මොකද්ද? හරිනේ? ප්‍රභා සංශ්ලේෂණය කරන තමයි දරුවනේ කියවන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්න. කට්ටිය තව එනවා. හරි. දරුවනේ මේ පළවෙනි ප්‍රශ්නේ කියනවා සියලුම ස්වභාව නිෂ්පාදන. දැන් ස්වභාව නිෂ්පාදනයක් කියන්නේ ජීවීන් විසින් නිපදවන ඕනෑම රසායනික සංයෝගයක්. ජීවීන් කියව ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. ශාක, සතුන් සහ ශුද්‍ර ජීවි. දරුවනේ එතකොට මේ පළවෙනි එකේ කියන්නේ ජලය කාබන් ඩයොක්සයිඩ් සහ වෙනත් සංයෝග යොදා ගැනීමෙන් කරන නිෂ්පාදනය. ඒ කියන්නේ ඔය කියන්නේ දරුවනේ පළවෙනි එකේ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ප්‍රභා සංශ්ලේෂණය මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය එක්ක හිරු එළිය සහ හරිත ප්‍රද ක්‍රියා කරලා හැදෙන්නේ මොනවද? ග්ලූකෝස් නේ. ග්ලූකෝස් හැදිලා ඔක්සිජන් වායුව පිට වෙනවා. මේ ක්‍රියාවලිය හරිද? ළමයි දැන් මේක උත්තරේ වෙන්නේ පළවෙනි එක තමයි. මේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ පළවෙනි එක තමයි. හේතුව මම කියන්නම්. හේතුව
දැන් මේ ශාකනේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන්නේ. මේ ශාක මගින් සංශ්ලේෂණය කරන ආහාර පරිභෝජනය කරනවා සියලුම සතුන්. එතකොට සතුන්ගේ දේහ තුල මොකද වෙන්නේ? මේ කාබනික සංයෝග ඇතුළු වෙනවා. එතකොට මේක තමයි මූලික ක්‍රියාවලිය. හරි? මේක තමයි මූලිකම ක්‍රියාවලිය. එතකොට අපිට පළවෙනි එක ওই තියෙන උත්තර පහෙන් ගන්න පුළුවන්. අනිත් ඒවාත් කියෝ. ක්‍රෝම ඉලක්කම් දෙක තියෙනවා. ඒ කියන්නේ ඕනම හරි. ඔයගොල්ලෝ අහගන්න හරි. ඕනම ජීවි දෙයක් තුල හරි මූලිකව සිදුවන ක්‍රියාවලිය තමයි මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. તો රෝම ඉලක්කම් දෙකේ මොකක්ද තියෙන්නේ? ශාක මගින් පමණක් නිෂ්පාදනය කරයි. නෑ. ශාක විතරක් වෙන්න බෑනේ. නේද? ඒ කතාව වැරදි. තුන්වෙනි එක ප්‍රාථමික පාරිවෘත්තජ පමණක් වේ. දරුවනේ ස්වභාව නිෂ්පාදන ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි. ඒ තමයි ප්‍රාථමික පාරිවෘත්තජ සහ ද්විතීක පාරිවෘත්තජ. ප්‍රාථමික පාරිවෘත්තජ කියන්නේ ජීවීන්ගේ වර්ධනයට, විකසනයට, ප්‍රජනනයට ඍජුවම දායකත්වයේ සපයන අය. ඒගොල්ලෝ සෑම ජීවියෙක් තුළම විශාල වශයෙන් නිපද වෙනවා. ජීවියෙකුගේ මුල් කාලේ විශාල වශයෙන් නිපද වෙනවා. ද්විතීක පාරිවෘත්තජ කියන්නේ ජීවීන්ගේ ප්‍රාථමික පාරිවෘත්තජ වල උදාහරණ තමයි ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ වගේ. ද්විතීක පාරිවෘත්තජ කියන්නේ ජීවීන්ගේ වර්ධනයට, විකසනයට, ප්‍රජනනයට ඍජුවම දායකත්වය සපයන්නේ නැති අය. ඒගොල්ලෝ සාමාන්‍ය නිපදවන්නේ ජීවියෙකුගේ පරිණත අවධිය නැත්නම් වය වෘද්ධ අවධිය තමයි නිපදවන්නේ ද්විතීක පාරිවෘත්තජ. එතකොට අපිට ප්‍රාථමික පාරිවෘත්තජ කියලා විතරක් ගන්න බෑ. තුන්වෙනි එක එතකොට වැරදි. දෙවෙනි එක ශාක මගින් පමණක් නිෂ්පාදනය කරන්නේ. වැරදි. ජීවින් කිව්වම ශාක සතුන් ශුද්‍ර ජීවින් තුනම ගන්න පුළුවන්. ඊළඟට හතරවෙනි එක ජීවින්ගේ වර්ධනයට දායක වේ. දරුවනේ වර්ධනයට විතරක් නෙමෙයි. හරි? මේ ප්‍රශ්නේ වැරදි. මොකද වර්ධනයට අමතරව විකසනයට ප්‍රජනනයට පැවැත්මට මේ සියල්ලටම දායක වෙනවා. ඒකෝට වර්ධනයට විතරක් බෑ. වාෂ්පශීලී කාබනික සංයෝග වේ. වාෂ්පශීලී කාබනික සංයෝගයක් තියෙනවා. වාෂ්පශීලී නොවන කාබනික සංයෝගයක් තියෙනවා. එතකොට ඒ කතන්දරෙත් වැරදි. ඒතර මේකේ ගැළපෙන එක තමයි ඔය තියෙන උත්තර පහෙන් දරුවනේ පළවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ තමයි ගැළපෙන්නේ. එතකොට දරුවනේ ජීවීන්ගේ දේහ තුළ අඩංගු ප්‍රධාන මූල ද්‍රව්‍ය මොකක්ද? කාබන්. අන්න ජීවීන්ගේ දේහ තුළ අඩංගු මූලික ද්‍රව්‍ය තමයි කාබන්. දරුවනේ කාබන් ජීවි පද්ධතියට ඇතුළු වන ප්‍රධාන ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය. කාබන් ජීවි පද්ධතියකට ඇතුළු වන ප්‍රධාන ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය. කාබන් ජීවි පද්ධති තුළට ඇතුළු වන ප්‍රධාන ක්‍රියාවලිය කාබන් ජීවි පද්ධති තුළට ඇතුළු වන ප්‍රධාන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණයයි. එතකොට අපිට ලියන්න පුළුවන්
මේ අණුව ශාක මගින් සංශ්ලේෂණය කරනු ලබන, ඒ කියන්නේ නිපදවනු ලබන, සංශ්ලේෂණය කරනු ලබන ශාක මගින් සංශ්ලේෂණය කරනු ලබන ආහාර මේ ග්ලූකෝස් නේද? ග්ලූකෝස් ආහාර පරිභෝජනය කිරීම මගින් සියලුම සතුන්ගේ දේහ තුල කාබන් තැන්පත් වේ. දැන් සුද්ධ ජීවීන් ගත්තොත් ඔය දිලීර බැක්ටීරියා හරි විශේෂයෙන් මුත්තෝපජීවී කාණ්ඩේ ඉන්න අය ඒගොල්ලෝ යැපෙන්නේ ජීවීන් මතනේ. සත්තු මත, ශාක මතනේ යැපෙන්නේ. ඒගොල්ලෝ ඒ යැපීම හින්දා ඒගොල්ලෝගේ ශරීරයේ කාබන් එතකොට ඇතුළු වීම සිදු වෙනවා ශරීරය තුල. මොකද ඒගොල්ලෝ මුත්තෝපජීවී කාණ්ඩය ශාක හා සතුන් මත යැපෙන අයනේ. එතකොට ඒගොල්ලෝගේ ශරීරය තුල කාබන් පවතිනවා. එතකොට දරුවනේ ස්වභාව නිෂ්පාදනය කරන ජීවීන් විසින් නිපදවන ඕනෑම රසායනික සංයෝගයක් නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් ඔය උත්තර වලින් ගැලපෙන උත්තරය තමයි අංක 1 ජලය කාබන් ඩයොක්සයිඩ් සහ වෙනත් සංයෝග යොදා ගනිමින් නිෂ්පාදනය වේ. ඒක අත් වශයෙන් මේ කියලා තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ගැන. හරි. අවශ්‍ය ලියාගෙන ඔක්කොම ටික. ඊට පස්සේ බෝඩ් එක තව ටිකක් මකනවා. දෙවෙනි එකේ කියනවා තුනී ස්තර වර්ණලේඛ ශිල්ප තහඩුවක පදනම් රේඛාව ඇඳීම සඳහා පහත කවරක් යොදාගත හැකිද? දැන් තුනී ස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රමයට ගන්නේ මේක ස්වභාවික නිෂ්පාදන පාඩමේ තියෙන්නේ තුනී ස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රමයට ගන්නේ තුනී තහඩුවක් හෝ වීදුරු කතාවක්. සාමාන්‍යයෙන් ගත්තොත් එයාගේ ඒ සයිස් එක මේ තහඩුවේ නැත්නම් වීදුරු කතාවේ දිග මිලිමීටර 90ක් වගේ එයාගේ පළල මිලිමීටර 30ක් වගේ. හරි. දරුවනේ දැන් මේ වර්ණලේඛ ශිල්ප ක්‍රමයේදී තුනී ස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රමයේදී දැන් වෙන් කිරීමට අවශ්‍ය කරන සාම්පල ටික තමයි මෙයා තුල දාන්නේ. හරි. මෙයා තුල කේශික නාලයක් භාවිතා කරලා මෙයා තුල පිටවල තමයි මෙයා ද්‍රාවක කුටීරයක් තුල ගිල්වලා ඒ අදාළ ද්‍රාවණ වෙන්වන විදිය බලා ගන්න පුළුවන් මෙන්න මේ තුනී ස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රමය. දැන් මේ ගන්න වීදුරු තහඩුව තමයි මේක මකනවා. මේ ගන්න වීදුරු කදාව හෝ තුනී තහඩුවක් තමයි ගන්න. වීදුරු කදාව හෝ තුනී තහඩුවක් තමයි ගන්න. දරුවනේ ඉස්සල්ලාම මේ තහඩුව අධිශෝෂණ ද්‍රව්‍ය වලින් ආලේප කරනවා. ඒ කියන්නේ මෙතන පේස්ට් එකක් මේක උඩ ආලේප කරනවා. මේක උඩ පේස්ට් එකක් ආලේප කරනවා. ඒ පේස්ට් එක තුල තියෙන්නේ හරි. ඒ පේස්ට් එක තුල තියෙන්නේ ඒ පේස්ට් එක තුල තියෙන දරුවනේ සිලිකා ජෙල් ඉන්නවා.
මේ ද්‍රාවණය සිලිකා ජෙල් ඉන්නවා. ජෙල් සිලිකා ජෙල්. සිලිකා ජෙල් අපි ගන්න පුළුවන් SiO2. SiO2. ඊට පස්සේ ඉන්නවා ඇලුමිනා. ඇලුමිනා Al2O3. මේ හරි ද්‍රාවණයක් තියෙනවා. ඒ වගේම මේකට තව දානවා දරුවනේ මෙතනෝල් දානවා. මෙතනෝල්. හරි? එතකොට මෙතනෝලුත් අඩංගු වෙනවා. මෙන්න මේ ද්‍රවණයට දරුවනේ හරි? මෙන්න මේ දියාරු මිශ්‍රණයට මේ තියෙන දියාරු මිශ්‍රණයක් හරි? මේ තියෙන්නේ දියාරු මිශ්‍රණය. මෙතන තියෙන්නේ දියාරු මිශ්‍රණයක් තමයි තියෙන්නේ. ඔය දියාරු මිශ්‍රණයට මෙන්න මේ තහඩුව නැත්නම් වීදුරු කතාව හොඳට මේ දියාරු මිශ්‍රණය තුල බහලනවා. හරි බහලනවා. ඒ කියන්නේ මේ දියාරු මිශ්‍රණයේ මේක හොඳට මේ හරිය හොඳට ආලේප කරගන්න. ඊට පස්සේ ඒක මේ වීදුරු තහඩුව නැත්නම් වීදුරු කතාව නැත්නම් තුනී තහඩුව හරි අරන් ගිහින් මේ දියාරු මිශ්‍රණය හොඳට හරි බහලනවා. ඊට පස්සේ මේක ඉවතට අරගෙන දරුවනේ උඳුනක් තුල තබනවා. එහෙනම් අපි ඒක ලියමුනේ. මොකද්ද මම කියන්න. මොකද්ද මේක වෙන්නේ? හරි. මෙම දියාරු මිශ්‍රණය අඩංගු වාදනයට වීදුරු කතාව තුනී තහඩුව බහලන්න ඊට පස්සේ ඉක්මනින් පිටතටගෙන සාමාන්‍යයෙන් එක පැත්තයි මේ තහඩුවේ දරුවනේ එක පැත්තයි තමයි මේ දියාරු මිශ්‍රණය හොඳට ඒකාකාරව ආලේප කරගන්න එක පැත්තක් විතරයි ආලේප කරගන්නේ. හරි එහෙනම් ඉක්මනින් පිටතටගෙන මෙහි ඒකාකාර ස්තරයක් ලබාගෙන මෙම වීදුරු නැත්නම් වීදුරු කතාව නැත්නම් තුනී තහඩුව දරුවනේ උඳුනක තියෙනවා. හරි? උඳුනක සෙල්සියස් අංශක 120ක පමණ උෂ්ණත්වයකට තබනවා. උඳුනක සෙල්සියස් අංශක 120ක පමණ උෂ්ණත්වයක මිනිත්තු 30ක පමණ කාලයක් තබනවා. දරුවනේ එතකොට මේ පේස්ට් එක ඝන වෙනවා. මෙන්න මේ පේස්ට් එකක් ගන්න තියෙනවානේ. මේ පේස්ට් එකේ ඉන්න මොනවද? සිලිකා ජෙල්, ඇලුමිනා සහ මෙතනෝල්. සිලිකා ජෙල්, ඇලුමිනා සහ මෙතනෝල් අතර අනුපාතය වෙන්න ඕනේ 1:1. දරුවනේ මේ පේස්ට් එක මේ ගාලා තියෙනවා. හරි? මේ දැන් මේ පේස්ට් එක හයි වෙනවා. බැරි වෙලාවක් දරුවනේ උෂ්ණත්වය වැඩි වුවොත් මෙන්න මේකේ ක්‍රැක්ස් එන්න පුළුවන්. ක්‍රැක්ස් කියන්නේ මේ වගේ මේ පේස්ට් එකේ මෙහෙම කඩතොළු
කඩතුළු ආවොත් මේක පරීක්ෂණය සඳහා බාධාවක්. ඒක නිසා කඩතුළු එම වළක්වන්න ඕනේ. කඩතුළු එම් වළක්වන්න ඕනේ. හරි. කඩතුළු තිබ්බොත් ඒ දහඩුව තුනී ස්තර වර්ණලේඛ ශිල්ප ක්‍රමය සඳහා භාවිතා කිරීම සුදුසු වෙන්නේ නැහැ. සුදුසු වෙන්නේ නැහැ. හරි. ලියා ගන්න. දැන් ඔන්න මේ පේස්ට් එක ආලේප කරලා තියෙනවා. හරි. මේ පේස්ට් එකේ ඉන්නේ සිලිකා ජෙල්, ඇලුමිනා මෙතනෝල්. මේ පේස්ට් එක හොඳට දැන් ඝන වෙලා තියෙන හේතුව සෙල්සියස් අංශ 120කට වගේ මිනිත්තු 30ක වමන කාලයක් තබනවා උදුනක් තුල. දැන් මම මේ පරීක්ෂණයේ හැමදේම කියලා දෙන්නේ නැහැ දරුවනේ. අවශ්‍ය කරුණු ටික විතරයි කියලා දෙන්නේ ගානට අදාළව. ඊට පස්සේ කරන්නේ ඔය තහඩුව අරගෙන හරි මෙන්න මේ තහඩුව අරගෙන දරුවනේ මේ තහඩුව අරගෙන ඉස්සෙල්ලා පදනම් රේඛාව දගන්න ඕනේ. පදනම් රේඛාව. කියලා බේස් ලයින් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. පදනම් රේඛාව. සාමාන්‍යයෙන් 15 සිට සෙන්ටිමීටර් 1ක් 1.5ක් වගේ පරතරයකින් මේක අඳ ගන්නවා. මතක තියාගන්න දරුවනේ අඳින්නේ පැන්සලෙන්. පැන්සලෙන් තමයි මේ පදනම් රේඛාව අඳින්න ඕනේ. 1.5 සෙන්ටිමීටර් වගේ පරතරයකින් මේ තමයි පදනම් රේඛාව. පදනම් රේඛාව. ඕකට කියන නම තමයි දරුවනේ ඉංග්‍රීසියෙන් බේස් ලයින්. ඔය පදනම් රේඛාව තුල තමයි දරුවනේ වෙන් කිරීමට අවශ්‍ය කරන සාම්පල වෙන වෙනම තවන්නේ. වෙන වෙනම කේශික නලයක් ආධාරයෙන් තබන්නේ මේ පදනම් රේඛාව තුල. හරි පදනම් රේඛාව. දැන් මේ ගානේ අහන්නේ තුනේ ස්තර වර්ණලේඛ ශිල්ප තහඩුවක පදනම් රේඛාව සෑදීම සඳහා පහත සඳහන් කවරක් යොදාගත හැකිද? දරුවනේ පැන්සලක් පාවිච්චි කරන්න. හරි? පැන්සලෙන් තමයි අදින්න ඕනේ. හේතුව තමයි බැරි වෙනවත් දරුවනේ ඕක බෝල් පොයින්ට් පෑනකින් ඊළඟට මාක පෙන් එකකින් වගේ ඇන්දොත් ඒවායේ අඩංගු කාබනික සංයෝග දැන් මාක පෙන් වල බෝල් පොයින්ට් පෑන් වල තියෙන්නේ හරි සයිලීන් තොලුබීන් වැනි වාෂ්පශීලී කාබනික සංයෝග තමයි තියෙන්නේ. සයිලීන් තොලුබීන් වැනි වාෂ්පශීලී කාබනික සංයෝග තමයි තියෙන්නේ. අන්න එතකොට ඒ කාබනික සංයෝග මේ වෙන් කිරීමට අවශ්‍ය කරන සාම්පලයක මික්ස් වෙනවා. එතකොට අපිට හරි ප්‍රතිඵලයක් ගන්න බෑ. හැබැයි මේ පැන්සල හදලා තියෙන මිශ්‍රණ සංයෝග පැන්සලේ අඩංගු වන මිශ්‍රණ සංයෝග මේ කාබනික සංයෝග හා ප්‍රතික්‍රියාකාරී වෙන්නේ නැහැ. එතකොට දරුවනේ ඕකට ගැළපෙන උත්තරේ තමයි පැන්සල. මේ ඕකේ තව තියෙනවා තියුණු වස්තුවක්. දැන් ක්‍රොමිලන්ටම් දෙක තියුණු වස්තුවක්. දරුවනේ තියුණු වස්තුවකින් මේක ඇන්දොත් මේ අර පේස්ට් එක ඉරනවා නේද? මේ පේස්ට් එක මේ ආලේපනය මේ සුදු පාට ආලේපනයක් දැන් තියෙන්නේ මේ තහඩුව උඩ. ඒ ආලේපනය අඩංගු වෙන්නේ සිලිකා ජෙල්, ඇලුමිනා මෙතනෝල්. හරි? ඒ ආලේපනයට මුකුත් හානියක් වෙන්න බෑ. ඒලා මොට වස්තුවක් හරියන්නේත් නැහැ. තියුණු වස්තුවක් හරියන්නේත් නැහැ. ඒ වගේ මොට වස්තුවකින් ඇන්දොත් ඒත් හරියන්නේ නැහැ. ඒත් මේ ආලේපනයට හානි වෙනවා.
මේ පේස්ට් එකට හානි වෙනවා. එහෙනම් ගැළපෙනම කෙනා තමයි පදනම් රේඛාව අඳින්න දරුවනේ ගැළපෙන්නේ පැන්සලට. එහෙනම් දෙකට උත්තරේ කීයද? 5. කාබනික බෝල් පොයින්ට් පෑන් වලින් ඊළඟට මාකර් පෙන් වලින් අදින්න නැත්නම් ඒගොල්ලෝ තුල ඉන්නවා සයිලින් තොලුමින් වැනි වාෂ්පශීලී කාබනික සංයෝග. ඒගොල්ලෝ මේ වෙන් කිරීමට අවශ්‍ය කරන සාම්පල එක්ක මික්ස් වෙන්න පුළුවන්. මික්ස් වුණාම එන ප්‍රතිඵලය වෙනස් වෙනවා. හරිද? බැරි වෙලාවත් මේක ඇන්දොත් මාකර් පෙන් වලින් ඒ වගේම තීන්ත පෑන් වලින් අනිවාර්යයෙන් මේ වෙන් කිරීමට අවශ්‍ය කාබනික සංයෝග හා මිශ්‍ර වෙනවා. එතකොට දෙකට උත්තර වෙන්නේ තමයි. බලපත්‍රය කියන්නේ නවනිපැයුම් කරුට තම නවනිපැයුමේ තනි අයිතිය ලබා දෙමින් නිශ්චිත කාල සීමාවක් සඳහා නිකුත් කරන බලපත්‍රයකි. වරහන් ඇතුළත යන වසර 20ක් වැනි කාල සීමාවක් සඳහා ලබාගත හැකිය. දැන් හොඳ උදාහරණයක් ගන්න පුළුවන් ඩෝ කූලින් ෆ්‍රිජ්. ඩෝ කූලින් ෆ්‍රිජ් සිස්ටම් එක හඳුන්වලා දුන්නේ අවාන්ස්. ඒ කියන්නේ LG. හරි LG අවාන්ස්ලා තමයි හඳුන්වලා දුන්නේ. දරුවනේ එතකොට ඒගොල්ලෝට මේ ඩෝ කූලින් සිස්ටම් තියෙන ෆ්‍රිජ් අනිත් අයට Samsung ලට, සිසිල් ලට, සිංගර් ලට හදන්න හම්බුනේ නැහැ. දැන් මම හිතන්නේ අවුරුදු 15 ඉවර වුණා, අවුරුදු 15 20 ඉවර වුණා. දැන් ඒගොල්ලෝට පුළුවන්. අවුරුදු 15 20ක් යනකම් වෙන කෙනෙක්ට පෙන් බලපත්‍රය තියෙනවා නම් තමන් හදපු නව නිපැයුම වගේ නිපැයුමක් හදන්න බෑ පෙන් බලපත්‍රය ගත්තොත්. තේරුණාද? එහෙනම් තුනට උත්තරය වෙන දරුවනේ රෝගී ලක්ෂණ 3 මොකද්ද? ශ්‍රී ලංකාවේ ලබා දෙන ආයතනයේ ජාතික බුද්ධිමය දේපල කාර්යාලය. ප්‍රශ්න 4 වායුගෝලීය ආම්ලික වායු වායුගෝලීය ජලය තුල දියවීම මගින් අම්ලවැසි ඇතිවේ. අම්ලවැසි සම්බන්ධයෙන් කවර වගන්තිය සත්‍ය වේද? දරුවනේ අම්ලවැස්සක් කියන්නේ pH අගය 5.7ට වඩා අඩුවෙන් වහින ඕනෑම වැස්සක්. එන අම්ලවැස්සක් කියනු pH අගය 5.7ට වඩා අඩුවෙන් පතනය වන ඕනෑම වැස්සකි. අම්ල වැස්සක් කියන්නේ pH අගය 5.7ට වඩා අඩුවෙන් පතනය වන ඕනෑම වැස්සකි. හරි. දැන් බාන්න එක රෝමි ලක්ෂණ 1 තියෙනවා. රෝමි ලක්ෂණ 1 කියනවා කාබන් ඩයොක්සයිඩ් මගින් අම්ලවැසි ඇති කළ හැකිය. දරුවනේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වුණාම හැදෙන්නේ කාබොනික් අම්ලය. මොකද්ද අම්ලය? කාබොනික් අම්ලය. මේ දුර්වල කාබොනික් අම්ලය මගින් ජලයේ pH අගය 5.7ට වඩා
අඩු වෙන්නේ නැහැ. ජලයේ pH අගය 5.4 වඩා අඩු වෙන්නේ නැහැ. ඒ කාබොනික් අම්ලය හැදුනත් ඒ කාබොනික් අම්ලය ජලයේ pH අගය 5.4 වඩා පහළට අරගෙන යන්නේ නැහැ. එතකොට කාබන් ඩයොක්සයිඩ් අම්ල වැසි ඇති කරන්න දායකත්වයක් සපයන්නේ නැහැ. එහෙනම් රෝමි ලක්කම් 1 පිළියමු. එහෙනම් පළවෙනි එක රෝමි ලක්කම් 1 වැරදිනේ. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වී දුර්වල අම්ලයක් වන කාබොනික් අම්ලය නිපදවයි. කාබොනික් අම්ලය නිපදවයි. මෙම දුර්වල අම්ලය ජලයේ දියවීමෙන් ජලයේ pH අගය 5.4 වඩා අඩුවෙන් නොයයි. එම නිසා දරුවනේ කාබන් ඩයොක්සයිඩ් අම්ල වැසි ඇති කිරීම සඳහා දායකත්වයක් සපයන්නේ නැහැ. දරුවනේ අම්ල වැසි හදන්න ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. මේගොල්ලෝ තමයි අම්ල වැසි ඇති කිරීමට ප්‍රබල දායකත්වයක් සපයන්නේ. යන වායු SO2 NO2 යන වායු අම්ල වැසි ඇති කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් සපයයි. දැන් SO2 දරුවනේ හරි SO2 ඉස්සෙල්ලාම වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වායු දරුවනේ ඔක්සිජන් එක ක්‍රියා කරලා මේ වායු වලින් වෙන දේ ඉස්සෙල්ලාම වෙන SO3 වායු හරි තුලිත කරාම දරුවනේ මෙතනින් දෙකේ ඔය SO3 වායුව ජලයේක ප්‍රතික්‍රියා කරලා තමයි දරුවනේ H2SO4 සල්ෆියුරික් අම්ලය හදන්නේ. සල්ෆියුරික් අම්ලය හරිනේ. සල්ෆියුරික් අම්ලය කියන්නේ ප්‍රබල අම්ලයක්. අම්ල රස තුන අඩංගු වන ප්‍රබල අම්ලයක් තමයි සල්ෆියුරික් අම්ලය. ඒ වගේම ඔය නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව NO2 වායුව ජලයේ එක්ක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රික් අම්ලය හදනවා. HNO3 නයිට්‍රික් අම්ලය. එතකොට
මේ ආම්ලික වායුනේ SO2 NO2 මේ ආම්ලික වායු දරුවනේ හරි මේ ආම්ලික වායු ප්‍රමාණය වැඩි වෙන්න මේ ආම්ලික වායු ප්‍රමාණය වැඩි වෙන්න හැදෙන අම්ල වැස්සේ ආම්ලික බව වැඩි. මේ ආම්ලික වායු ප්‍රමාණය වැඩි වෙන්න සෑදෙන අම්ල වැස්සේ ප්‍රබලතාවය වැඩි. මේ හැදෙන ආම්ලික වායු ප්‍රමාණය වැඩි වෙන්න සෑදෙන නැත්නම් පතනය වන අම්ල වැස්සේ ප්‍රබලතාවය වැඩි වෙනවා. එතකොට දරුවනේ රෝමිලක්කම් දෙකේ කියනවා අම්ල වැස්සක ආම්ලික බව දිය වී ඇති ආම්ලික වායු ප්‍රමාණය මත තීරණය වේ. හරියටම හරියනේ. ඔය කතාව රෝමිලක්කම් දෙක හරියටම හරි. හේතුව අම්ල වැස්සක ආම්ලික බව හරි. ඒ කියන්නේ අග ප්‍රබලතාවය රඳා පවතින්නේ දරුවනේ දිය වී ඇති ආම්ලික වායු ප්‍රමාණය මත. රෝමිලක්කම් තුන මොකක්ද කියන්නේ? රෝමිලක්කම් තුනේ කියන්නේ අම්ල වැස්සක ආම්ලික බව සෑදෙන අම්ලවල ප්‍රබලතාවෙන් ස්වායත්තයිලු. ඒ කියන්නේ අම්ල වැස්සක ආම්ලික බව සහ හැදෙන අම්ල ප්‍රමාණය ඒ දෙන්නට දෙන කිසි සම්බන්ධයක් නැහැලු. නෑනේ ඒ දෙන්න අතර ඍජු සම්බන්ධයක් තියෙනවානේ. මේ හැදෙන මේ ආම්ලික වායු වැඩි වෙන්න හැදෙන අම්ල වැස්සේ ප්‍රබලතාවය වැඩි වෙනවා. එතකොට රෝමිලක්කම් තුනේ කියන්නේ අම්ල වැස්සක ආම්ලික බව සෑදෙන අම්ලවල ප්‍රබලතාවයෙන් ස්වායත්තයි. ඒ ප්‍රබලතාවයෙන් ස්වාධීනයි වගේ. ස්වාධීන වෙන්නේ නැහැ දරුවනේ නේද? දෙන්න අතර සම්බන්ධයක් අනිවාර්යයෙන්ම තියෙනවා ඍජු සම්බන්ධයක්. එහෙනම් මේ කතන්දරේ වැරදි. මොකද මේක තේරුම් ගත්තා නම් ඔය තුන්වෙනි එක වැරදි කියලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. රෝමිලක්කම් 4 වායුගෝලීය SO2 අම්ල වැසි ඇති නොකර. SO2 වායු අම්ල වැසි ඇති කරන්න ඍජුවම දායකත්වයේ සපයනවනේ. 4 වැරදි. 5 අම්ල වැසි වල pH අගය 7ට වඩා වැඩි වෙයි. දරුවනේ අම්ල වැස්සක pH අගය 5.4ට වඩා අඩුයි. එතකොට 4ට වඩා වැඩි වෙන්නේ 4ට වඩා වැඩි කියන්නේ බාෂ්පිකයි. 7ට වඩා වැඩි කියන්නේ බාෂ්පිකයි. එතකොට උත්තරේ වෙන්නේ 4ට කීයද? 4ට උත්තරේ රෝමිලක්කම් 2. 4ට උත්තරේ රෝමිලක්කම් 2. පොත තුනේ කියන්නේ අම්ල වැස්සක ආම්ලික බව සෑදෙන අම්ලවල ප්‍රබලතාවෙන් ස්වායත්තයි. මේ ස්වායත්ත වෙන්නේ ස්වාධීන වෙන්නේ දෙන්න අතර තියෙන සම්බන්ධයක්. දිය වෙන SO කියන්නේ හැදෙන SO2 NO2 ප්‍රමාණය වැඩි වෙන්න හරි එන අම්ල වැස්සේ ප්‍රබලතාවය වැඩි. අගෝස්තු වල ඉඳන් වෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඉන්න ළමයි කාට කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ මොකද්ද මම එහෙම මාකටිං කරන්නේ නැහැ. මාකටිං කරනකොට නෑදරු නිකන් කරන දේක් මාකටිං කරන්න ඕනේ නැහැ ඉතින්. කැමති අය සහභාගී වෙන්න. අගෝස්තු වල ඉඳන් වෙනම මේ පේපර් එක අමතරව වෙන වැඩ පිළිවෙලක් කරන්න වෙනවා. බොහෝ විට MCQ 50ක් වෙන්න පුළුවන්. MCQ 50ක පේපරයක් වෙන්න පුළුවන්. මොකද MCQ 50ක පේපරයක් කරන දරුවනේ STT වල MCQ 50ට නේද? කොහොම ලකුණු 100න් අන්තිමට එද්දි MCQ 50 ලකුණු 50ක් ගන්න පුළුවන්. ලකුණු 100න්. ඒක නිසා අගෝස්තු වෙනිදා බොහෝ විට MCQ 50ක් වෙන්න පුළුවන්.
MCQ 50ක පේපරයක් වගේ වෙන්න පුළුවන්. මම ඒක කියන්න අගෝස්තු වල මම ඒක පටන් ගන්නවා. අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකට. අර දරුවනේ පස්වෙනි ප්‍රශ්නේ IT ප්‍රශ්න 10ක් තියෙනවා. සමහරවිට මේ පේපරේම වෙනස් වෙලා එක්කෝ මේ පේපරෙන් වෙනම කරන්නත් පුළුවන්. හරි. නැත්තම් මම කියලිම MCQ 50කටම යනවා. බලන්න මම ඒක තීරණය කරමු. ප්‍රශ්න අංක 5 විද්‍යුත් තැපැල් ඒ කියන්නේ ඊමේල් ගිණුමකට වඩාත්ම සුදුසු මුරපදයේ ලෙස සැලකිය හැකියි. දැන් දරුවනේ ඊමේල් එකකට හරි ඊමේල් එකක පාස්වර්ඩ් එකකට පාස්වර්ඩ් හරි අපි දාන්න ඕනේ එකක් තමයි ඉංග්‍රීසි කැපිටල් අකුරු නේ ඉංග්‍රීසි කැපිටල් අකුරු තියෙන්න ඕනේ අපි ඉංග්‍රීසි කැපිටල් අකුරු තියෙන්න ඕනේ එකක් හරි තියෙන්න ඕනේ අකුරු එකක් හරි තියෙන්න ඕනේ ඒගොල්ලෝ කියන සමහරවල්ලාට පළවෙනි පාස්වර්ඩ් එකේ පළවෙනි ලෙටර් එක ඉංග්‍රීසි කැපිටල් වෙන්න ඕනේ ඊළඟට ඉංග්‍රීසි සිම්පල් අකුරු තියෙන්න ඕනේ ඉංග්‍රීසි සිම්පල් අකුරු තියෙන්න ඕනේ. සිම්පල් අකුරු තියෙන්න ඕනේ. ඊළඟ දරුවනේ ඉලක්කම් තියෙන්න ඕනේ. හින්දු අරාබි ඉලක්කම්. හින්දු අරාබි රෝම ඉලක්කම් නෙමෙයි. හින්දු අරාබි ඉලක්කම්. ඉලක්කම්. ඊළඟ දරුවනේ මෙන්න මේව at නැත්නම් hash නේද? ඔන්න ඔය වගේ සලකුණු නේද? at hash ඔය වගේ තව මොනවද ගන්න ඕනේ ඩොලර් මාක් එක නේද ඩොලර් මාක් එක ඊළඟට 100% නේ ප්‍රතිශත සංකේතේ හරි කොහොම වෙන්නත් පුළුවන් එතකොට ඔය සියල්ල වඩම් වෙන්න ඕනේ ඊමේල් පාස්වර්ඩ් එකට. එහෙනම් දරුවනේ ගැළපෙනම උත්තරේ වෙන්නේ ඔය උත්තර පහෙන් කැපිටල් අකුරු තියෙන්න ඕනේ, සිම්පල් අකුරු තියෙන්න ඕනේ, ඉලක්කම් තියෙන්න ඕනේ. එහෙනම් ගැළපෙන උත්තරේ කීයද? 5ට. රෝම ඉලක්කම් 2. 5ට රෝම ඉලක්කම් 2. බලන්න. ප්‍රශ්න අංක 6ට යනවා. ප්‍රශ්න අංක 6 කියනවා A නම් වූ වස්තුවක් ප්‍රශ්න අංක 6 කියනවා කැපිටල් A නම් වූ වස්තුවක් 10යි RAD S එක කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වන අතර එහි භ්‍රමණාක්ෂය වටා අපස්ථිති පූර්ණය 3 kgm වර්ගයේ වේ. මෙම වස්තුවේ චාලක ශක්තියට සමාන චාලක ශක්තියක් ඇති උත්තාරණ චලිතයක් සිදු කරන ස්කන්ධය 12 කිලෝග්‍රෑම් වන B නැමැති තවත් වස්තුවක චලිත වේගය වන්නේ. උත්තාරණ චලිතයක් කියන දරුවනේ රේඛීය චලිතයක්. හරි?
එහෙනම් මේකට දැන් බලමු කැපිටල් A නම් වස්තුව මෙයාගේ මෙයා භ්‍රමණ චලිතයක් නිසිද්ධ කරන්නේ. එතකොට මෙයාගේ කෝණික ප්‍රවේගය 3යි radius වෙන එක. අපි හිතමු මෙහෙම A නම් වස්තුව හරි මෙන්න A නම් වස්තුවේ දරුවනේ කෝණික ප්‍රවේගය 10යි. කෝණික ප්‍රවේගය 10යි. radius වෙන එක. ඊළඟට භ්‍රමණාක්ෂය වට අවස්ථිත කූර්ණය. භ්‍රමණාක්ෂය මේ තියෙන භ්‍රමණාක්ෂය වට අවස්ථිත කූර්ණය. භ්‍රමණාක්ෂය වට අවස්ථිත කූර්ණය වෙන්නේ 3යි kgm වර්ගය. අවස්ථිත කූර්ණය ගන්න දරුවනේ ස්කන්ධ ව්‍යාප්තියත් එක්ක. එතකොට මේකේ අහන්නේ දැන් මෙතන දරුවනේ භ්‍රමණය වෙනකොට භ්‍රමණ චාලක ශක්තිය සිද්ධ වෙනවානේ. භ්‍රමණ චාලක ශක්තිය සමීකරණය තමයි භ්‍රමණ චාලක ශක්තිය කියන්නේ භාගයයි I ඔමේගා වර්ගය. භාගයයි I ඔමේගා වර්ගය. I කියන්නේ මොකක්ද? I කියන්නේ අවස්ථිති කූර්ණය. අවස්ථිති කූර්ණය. ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය. එහෙනම් ආදේශ කරමු. ඔමේගා 10යි I 3යි. දැන් භාගයයි මෙයා 10යි මෙයා 3යි. 3 වර්ගයනේ. sorry. අනිත් පැත්ත 3 මෙයා 3යි මෙයා 10යි වර්ගය. එතකොට 10 වර්ගය 100යි 100 බෙදීම 2 50යි 50 වැඩි කිරීම 3 150යි. එතකොට මෙම වස්තුවේ චාලක ශක්තියට සමාන චාලක ශක්තියක් ඇති උත්තරණ චලිතයක් සිදු කරන ස්කන්ධයේ කිලෝග්‍රෑම් 12ක් වන B නැමැති තවත් වස්තුවක චලිත වේගය. අනිත් ටික මකනවා. එතකොට ඔය චාලක ශක්තියම තමයි තියෙන්නේ. දැන් භාගයයි mv වර්ගය. ස්කන්ධය කීයද? ස්කන්ධය කිලෝග්‍රෑම් 12. m කියන්නේ මොකද්ද? ස්කන්ධය. e කියන්නේ ek කියන්නේ චාලක ශක්තිය. චාලක ශක්තිය. v කියන්නේ වේගය නැත්නම් ප්‍රවේගය. වේගයේ ප්‍රවේගයේ වෙනස වෙන්නේ දරුවනේ දිශාවෙන් නේද? වේගයට විශාලත්වයක් පමණයි තියෙන දිශාවක් නැහැ. ප්‍රවේගයට විශාලත්වයක් සහ දිශාවක් යන දෙකම තියෙනවා. ඊගේ වලගේ කීයද 150යි. භාගයයි m කීයද? m දරුවනේ කිලෝග්‍රෑම් 12යි. වැඩි කිරීම v වල වර්ගය. දෙවරක් 1යි දෙවරක් 6යි. 150 වැඩි කිරීම 6 සමානයි v වල වර්ගය. 150 6ෙන් බෙදන්න. කීයද එන්නේ? 25යි නේ. v වර්ගය සමානයි 25යි. වර්ගය අනිත් පැත්තට ගියාම වර්ග මූල 25. උත්තරේ වෙන්නේ 5යි ms ඍණ 1යි. එහෙනම් 6ට උත්තරේ කීයද? 6ට උත්තරේ ප්‍රෝමිලක්කම් 5. 6ට උත්තරේ කීයද? ප්‍රෝමිලක්කම් 5.
ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7 කියනවා සර්ව සම කැලරි මීටර දෙකක ඇති ද්‍රව දෙකක් එකම උෂ්ණත්වයේ පවතී. කැලරි මීටර දෙකක ද්‍රව දෙකක් දරුවනේ එකම උෂ්ණත්වයේ තියෙනවා. මෙයා A කියලා ගන්නකො. හරි. මෙයා ගන්නකො B කියලා. දෙන්නම එකම උෂ්ණත්වයේ තියෙනවා. එකම උෂ්ණත්වය. මම ගන්න θ1 කියලා. θ1 මෙයා θ1. ඒවාට එකම කාලාන්තරයක් තුල නියත ශීඝ්‍රතාවයකින් තාපය සැපයූ විට ඒවායේ අවසන් උෂ්ණත්ව සමාන වේ. එකම කාලාන්තරයක් තුල මේ TT කියලා ගමු. එකම කාලාන්තරයක් තුල දරුවනේ නියත ශීඝ්‍රතාවයකින් තාපය සැපයූ විට අවසාන උෂ්ණත්වය සමානයි. එහෙනම් මෙයා θ2 වෙනවා අවසාන උෂ්ණත්වය. මෙයා θ2. එකම ශීඝ්‍රතාවයකින් තාපය සපයලා තියෙනවා. පහත සඳහන් ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය. පහත සඳහන් ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය. රෝමිලක්කම් 1 ද්‍රව දෙකේ ඝනත්ව සමානයි. රෝමිලක්කම් 2 ද්‍රව දෙකේ ස්කන්ධ සමානයි. රෝමිලක්කම් 3 ද්‍රව දෙකේ පරිමාණ සමානයි. රෝමිලක්කම් 4 ද්‍රව දෙකේ තාපධාරිතා සමානයි. රෝමිලක්කම් 5 ද්‍රව දෙකේ විශිෂ්ට තාපධාරිතා සමානයි. දැන් අපිට මේගොල්ලෝගේ ස්කන්ධ කතන්දරයක් කියලා නැහැ දරුවනේ. ඒක අපිට විශිෂ්ට තාපධාරිතාවේ ගන්න බෑ. විශිෂ්ට තාපධාරිතාවේ ස්කන්ධ කතන්දරයක් ඕනේ. හැබැයි බලන්න මේගොල්ලෝගේ හරි ආරම්භ උෂ්ණත්වයත් සමානයි අවසාන උෂ්ණත්වයත් සමානයි. එතකොට සපයලා තියෙන තාපයත් සමානයි. තාපයත් සමානයි. තාපයත් සමානයි. ඒත් සමානයි. හරි. ඒතකොට දරුවනේ ඒතුත් සමානයි. අපි මෙයාට දැම්මොත් ඒත් සමානයි. අපිට දැන් විශිෂ්ටතාවදායකතාවය ගන්න බෑ ස්කන්ධයක් දීලා නැහැනේ. නෑ ඒත් සමානයි. C1 කියලා ගන්න මෙයාගේ තාපදායකතාවය C1 ඩෙල්ටා θ. C1 කියන්නේ මොකද්ද? තාපධාරිතාවය කාගේද? A වල. මේකට සමීකරණය H කියන්නේ මොකද්ද? සැපයූ තාපය. H කියන්නේ සැපයූ තාපය. ඩෙල්ටා T කියන්නේ උෂ්ණත්ව වෙනස. හරි? මම පොඩ්ඩක් ලොකුවට ලියන්නම්කෝ. C1 කියන්නේ මොකද්ද දරුවනේ? කැපිටල් A වල කැපිටල් A ද්‍රවයේ තාපධාරිතාවය. කැපිටල් A ද්‍රවයේ තාපධාරිතාවය. ඊළඟට ඩෙල්ටා T කියන්නේ උෂ්ණත්ව වෙනස. දරුවනේ හොඳට පේනවනේ මේක මේ උෂ්ණත්වයේ වැඩිවීමක් කියලා. එතකොට උෂ්ණත්ව වැඩිවීමකදී උෂ්ණත්ව වෙනස ගන්න දරුවනේ අවසන් උෂ්ණත්වය අඩු කිරීම ආරම්භක උෂ්ණත්වය. එතකොට මේකේ දැන් මේ සියල්ලම සමානයි. මේක H සමානයි. හරි. මේ අවස්ථා දෙකේම ඊළඟ උෂ්ණත්ව වෙනස සමානයි. මේකෙත් ගන්නකොට මේ H සමානයි. මම මෙයාගේ C2 කියලා ගන්නවා. C2 ඩෙල්ටා T. C2 කියන්නේ මොකද්ද? කැපිටල් B ද්‍රවයේ තාපධාරිතාවය. දැන් බලන්න B වලත් එහෙමනේ කතන්දරේ. සපේන තාපය සමානයි, උෂ්ණත්ව වෙනස සමානයි. එතකොට දරුවනේ මේ අවස්ථා දෙකේම සපේන තාපය ගන්න පුළුවන්, උෂ්ණත්ව වෙනස සමානයි කියලා ගන්න පුළුවන්. ඉතින් කවුද සමාන වෙන්නේ? කවුද සමාන වෙන්නේ? තාපධාරිතාවයන් තමයි සමාන වෙන්නේ. එම නිසා C1 සමානයි C2. එන උත්තරේ කියන 7ට. 7ට උත්තරේ 4යි. විශිෂ්ට තාපධාරිතාවයක සඳහනක් නැහැ දරුවනේ. ඒකින්ද අපිට ගන්න බෑ මේ සමීකරණය. අපිට ගන්න බෑ තාපධාරිතාවය ඇසුරෙන් සමීකරණය. ඒ වගේම වාජනය ගැන මුකුත් කියලාත් නැහැ. මේ ගත්ත ද්‍රවය ගැන විතරයි. වාජනය ගැන මුකුත් කියලාත් නැහැ. වාජනය ගැන සඳහනක් කරන්න බෑ.
මේ සඳහන් කරන්නේ මේ ගානේ ද්‍රවයන් දෙක ගැන විතරයි. භාජනය ගැන සඳහන් කරොත් ගාන තවත් වැඩි වෙනවනේ. හරි. භාජනත් එකතු වෙනවනේ. භාජනය ගැන සඳහනක් කරලා නැහැ. භාජනයට අනුව ද්‍රවය විතරයි සඳහන් කරලා තියෙන්නේ. රත් වෙනකොට දරුවනේ ද්‍රවය විතරක් නෙමෙයිනේ. භාජනය රත් වෙනවනේ. ඒ ගැන සඳහනක් නැහැ මේ ගානේ. ප්‍රශ්න අංක 8ට යන් මෝටර් රථයක් පණ ගැන්වීමේදී එහි පණ ගන්නු මෝටරය මගින් තප්පර 1.2ක් තුල 12 වෝල්ට් බැටරියකින් ඇම්පියර් 50ක ධාරාවක් ඇද ගනී. බැටරියේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකි නම් එමගින් සපයන විද්‍යුත් ශක්තිය දරුවනේ කාලය දීලා තප්පර 1.2යි. ඊළඟට වෝල්ටීයතාව දීලා වෝල්ට් 12යි. ධාරාව දීලා ඇම්පියර් 50යි. එහෙනම් මොකක්ද සමීකරණය? H සමානයි VIT. H කියන්නේ සපයන ශක්තිය. H කියන්නේ විද්‍යුත් ශක්තිය නැත්නම් සපයන ශක්තිය. T කියන්නේ කාලය. V කියන්නේ විභවාන්තරය. I කියන්නේ ධාරාව. V කීයද? 12යි. I කීයද? 50යි. T කීයද? 1.2යි. 12 වැඩි කිරීම 50 වැඩි කිරීම 1.2. කීයද උත්තරේ එන්නේ? උත්තරේ නම් 720ක්. එහෙනම් H වලගේ 720යි ජූල්. එහෙනම් රෝම ඉලක්කම් 5. 8ට රෝම ඉලක්කම් 5.
යමු අපි මේ 11 වෙනි ප්‍රශ්නේ නෑ ඔය 10 වෙනි ප්‍රශ්නට යන්න. ඒක රචනා ප්‍රශ්නයක්. ඔක 2017 SFT වල ෆිසික්ස් වලට ආපු ප්‍රශ්නේ 2017. හරිද? යන්න එහෙනම් රචනා ප්‍රශ්නෙට. නිවසක 230 වෝල්ට් 60 වොට් සඳහන් සූත්‍රිකා බල්බ 10යි. සූත්‍රිකා බල්බ 10ක් තියෙනවා. හරි? බල්බ 10ක් තියෙනවා. එයාගේ වෝල්ටීයතාව 230 වෝල්ට්. ක්ෂමතාවය P 60 වෝල්ට්. ක්ෂමතාවය කියන්නේ මොකක්ද? Js වෙන එකනේ. තත්පරයකදී වෙන් කරන ශක්තියනේ. ඊළඟට 230 වෝල්ට් 1 කිලෝවොට් සඳහන් විදුලි ස්පීකරයක්. විදුලි ස්පීකරයක්. ක්ෂමතාවය කීයද? 1 කිලෝවොට්. දෙසිය 30 වෝල්ට් 2 කිලෝවොට් සඳහන් විදුලි උතුණක්. ක්ෂමතාවය කීයද? 2 කිලෝවොට්. ඔන්න ඔය තුන ගැන තමයි කියන්නේ. මේක 2017 ආපු ගාන. හරි. විලායකයක් භාවිතයෙන් ෆියුස් නේ ෆියුස්. විලායකේ ඒක හරි. විලායකයක් භාවිතයෙන් විදුලි උපකරණ හරහා අධික ධාරාවක් ගලා යාම නිසා සිදුවන හානි වළක්වා ගත හැකිය. විදුලි ස්ප්‍රික්කය සහ විදුලි උඳුන ආරක්ෂා කිරීම සඳහා නියමිත ප්‍රමාණයෙන් යුත් විලායක සම්බන්ධ කර ඇත. හරි. විදුලි ස්ප්‍රික්කයටයි විදුලි උඳුනටයි තමයි විලායකය තියෙන්නේ. සම්බන්ධ කරගන්න. විලායක. හරිද? සෑම දිනකම සියලු බල්බ විදුලි ස්ප්‍රික්ක සහ විදුලි උඳුන පිළිවෙලින් පැය 4ක්. දැන් බල්බ පැය 4ක්. කාලය පැය 4ක්. විලායක මිනිත්තු 30ක්. මිනිත්තු 30ක් කියන්නේ පැය වලින් දෙමුනේ. පැය කීයද? පැය භාගය. විදුලි ශක්තිය කිලෝවොට් පැය වලින් හොයන්නේ. ඊළඟට විදුලි උඳුන
පැය දෙකක්. භාවිතා කරනු ලැබේ. විද්‍යුත් ශක්ති පරිභෝජන ප්‍රමාණය කිලෝවොට් පැය වලින් මනිනු ලැබේ. හරි. දැන් ඉස්සෙල්ලාම ඒ වල ෆෝමියම් නම් එක දින 30ක් සහිත මාසයක් තුල මෙම නිවසේ පරිභෝජනය කරනු ලබන විද්‍යුත් ශක්තිය කිලෝවොට් පැය වලින් ගණනය කරන්න. දැන් එතකොට දරුවනේ වෙන වෙනම හොයන්න ඕනේ නේද? වෙන වෙනම හොයන්න ඕනේ. හරි. ඉස්සෙල්ලාම අපි දවසකට හොයමුනේ. දවසකට හොයමු. හරි. දිනකට ඉස්සෙල්ලාම. දිනකට. හරි. කවුද ඉන්නේ? සූත්‍රිකා බලප තියෙනවානේ. සූත්‍රිකා බලප. සූත්‍රිකා බලප 10. දැන් එයාගේ ක්ෂමතාවය කීයද? තප්පරයකදී මේකම ශක්තිය ටික ලබා දෙන්නේ 60යි. ඔය 60ෙන්ම දරුවනේ එළියට අවුට්පුට් එක එන්නේ නැහැනේ. ප්‍රතිදානයේ 60ෙන්ම එළියට එන්නේ නැහැ. හරි? ඒක ඉස්සරහට තියෙනවා. එතකොට මෙයාට ලබා දෙනවා එතකොට වෝට් 60. දරුවනේ ඔක කිලෝවොට් කරනවා. කිලෝවොට් පැය වලින් කරේ 60 බෙදෙනවා 1000යි. 60 1000යි බෙදෙනවා. ඔන්න කිලෝවොට් ආවා. ඊළඟට පැය කීයද? පැය 4ක්. වැඩි කරනවා පැය 4කින්. බල්බ කීයක් තියෙනවද බල්බ? බල්බ 10ක් තියෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 6 වරක් 4 24යි. 24 බෙදීම 10යි. කිලෝවොට් පැය. 24 බෙදීම 10යි නේද? කීයද එතකොට? 2.4යි කිලෝවොට් පැය. ඔය දවසට පැය. 2.4යි කිලෝවොට් පැය. ඊළඟට දරුවනේ විදුලි ස්පීකර් විදුලි ස්පීකර් විදුලි ස්පීකර් ක්ෂමතාවය කීයද? කිලෝවොට් එකයිනේ. කිලෝවොට් එකයි. මේ K සිම්පල් W කැපිටල් තමයි K සිම්පල් W කැපිටල් පැය භාගයක් නේ. වැඩි කිරීම පැය භාගය කීය දෙන්නේ? එතකොට කිලෝවොට් පැයම භාගයයි නේ. ඔබ දශම විදියට ලියුවොත් දශම 0.5යි. ඊළඟට විදුලි උඳුරනේ විදුලි උඳුන එයාගේ කිලෝවොට් 2යි පැය කීයද? පැය 2යි. කිලෝවොට් 2යි පැය 2යි කීය දෙන්නේ? කිලෝවොට් පැය 4යි. එතකොට දිනක එකතුව බලමු. එකතු වෙනවා මෙතන 2.4යි මෙයාගේ 0.5යි මෙයාගේ 4යි. එහෙනම් 4යි 2යි 6යි 6.4යි 6.9ක් කියනවානේ දිනක එකතුව. 6.9ක් කියනවා. ඒ දිනක එකතුව. දැන් අහන්නේ දින 30ක් සහිත මාසයක් තුලනේ. මාසයක. එම නිසා මාසයක දින 30ක් තියෙන්නේ. එහෙනම් 6.9 වැඩි කරන්න 30ෙන් ගන්නෝනේ. 6.9 30ෙන් වැඩි කරන්න. කීය දෙන්නේ? 207ක් වෙනවා. 207යි කිලෝවොට් පැය. ඔය මාසයක පරිභෝජනය කරන
විද්‍යුත් ශක්තිය. එතකොට මතක තියාගන්න කිලෝවොට් පැය එකක් කියන්නේ විදුලි ඒකකයකට. දැන් ලයිට් බිල එන්නේ යුනිට් ගාන යුනිට් 80ද 90ද එහෙමනේ. එතකොට කිලෝවොට් පැය එකක් කියන්නේ විදුලි ඒකක එකකට. රෝමිලක්කම් දෙක අහනවා විදුලි ඒකකයක මිල රුපියල් 8ක් නම් දින 30ක් සහිත මාසයක මොකද්ද? එම නිවසේ විදුලි බිලනේ. එහෙනම් මේ 207 වැඩි කරනවා 207 දැන් ඔකට මම කිව්වා විදුලි ඒකක එකක් කියන්නේ කිලෝවොට් පැය එකකට. එතකොට ඔතන කීයද යුනිට් විදුලි ඒකක 207ක් තියෙනවා. නේද 207ක් නේ. එහෙනම් ඔය 207 වැඩි කරන්න එක ඒකකයක් කීයද දරුවනේ? එක ඒකකයක් රුපියල් 8යි. සර්විස් චාර්ජ් එහෙම නැතුව සර්විස් චාර්ජ් ඇඩ් වෙනවනේ නේද? ඒවා නැතුව එතකොට දරුවනේ කී දෙන්නේ? රුපියල් 1656ක් වෙනවා. මේවා මතක තියාගන්න මොකද අන්තිමට ආය අහනවා. අන්තිමට ඔක වෙනස් වෙනවා. හරි? ගානේ ඒකද මේක හොඳට මතක තියාගන්න. රුපියල් 1656ක් වෙනවා. හරි ඊට පස්සේ B කොටස. B කොටසේ කියනවා විදුලි උඳුනේහි ඇති විලායකය. විදුලි උඳුනේ තියෙන මේ විලායකයේ ෆියුස් එකේ සහ විදුලි ස්ප්‍රික්කයේ තියෙන මේ විලායකයේ තුලින් ගලන උපරිම විද්‍යුත් ධාරාව. අපි දැන් මේ විලායකයේ යන්න පුළුවන් උපරිම විලායකයේ කොතරම්ද කියලා අපි හරියටම දන්නේ නැහැ නේද? මේ විලායකයේ තුලින් යන්න පුළුවන් උපරිම විද්‍යුත් ධාරාව අහනවා. එහෙනම් අපි ඉස්සරහම ගමු විදුලි ස්ප්‍රික්කයේ විලායකය. හරි. තුලින් යන්නේ උපරිම ධාරාව. විදුලි ස්ප්‍රික්කයේ විලායකයේ තුලින් යහ හැකි උපරිම ධාරාව. දරුවනේ එතකොට ක්ෂමතාවයයි ඒ වගේම වෝල්ටීයතාවයයි ධාරාවයි එක සූත්‍රයක් තියෙනවා. ඒ තමයි ක්ෂමතාවය සමානයි විභවාන්තරයේ වතාවක් ධාරාව. P සමානයි E යි. ක්ෂමතාවය සමානයි විභවාන්තරයේ වතාවක් ධාරාව. දැන් ක්ෂමතාවය කියන විදුලි ස්ප්‍රික්කයේ කිලෝවොට් 1000නේ. කිලෝවොට් 1000නේ. කිලෝවොට් 1000 කියන වොට් 1000ක් නේ. වොට් 1000ක්. V කීයද? 200 කීයද? 30යි නේ. 230යි. වැඩි කිරීම අයි. දරුවනේ 230න් බෙදන්න. 230න් බෙදන්න. හරි? 1000 බෙදුවොත් 230න් කීය දෙන්නේ? හතරයි දශම 3යි 5ක් එනවා ආසන්න වශයෙන් ආසන්න දශම ස්ථාන දෙකට එනවා 4.3යි 5ක් එනවා. . 4.3
මොකද ධාරාවනේ ඇම්පියර්. එතකොට දරුවනේ විදුලි ස්ප්‍රික්කේ විලායකයෙන් තුලින් යා හැකි උපරිම ධාරාව කීයද? 4.35යි. ඊළඟ බලමු. විදුලි උඳුනේ විලායකයේ තුලින් යා හැකි උපරිම ධාරාව P සමානයි VI ගන්න පුළුවන්. P කීයද? විදුලි උඳුනේ කිලෝවොට් 2යි. කිලෝවොට් 2 කියන්නේ වොට් 2000යි නේ. V කීයද? 230යි. වතාවක් i. 230න් බෙදන්න. 2000 බෙදන්න 230න්. 8.69යි. නැත්නම් ආසන්න දශම ස්ථානයට දශම ස්ථාන දෙකට 8.7යි. ආසන්න දශම ස්ථාන දෙකට වැටෙවුවම 8.7යි එන්නේ. එතකොට විදුලි ස්ප්‍රික්කේ විලායකයෙන් යන්න පුළුවන් උපරිම ධාරාව 4.35යි. ඊට වඩා ගියොත් විලායකයේ පිච්චෙනවා නැත්නම් වැඩ කරන්නේ නැති වෙනවා නේද? පිච්චෙනවා හරි. විදුලි ස්ප්‍රික්කේ තුලින් යන්න පුළුවන් උපරිම ධාරාව එතකොට 4.35යි. විදුලි උඳුන තුලින් යන්න පුළුවන් උපරිම ධාරාව 8.7යි. ඊට වැඩියෙන් ගියොත් විලායකයේ පිච්චෙනවා. විදුලි ස්ප්‍රික්කේ යන්න පුළුවන් උපරිම ධාරාව 4.35 ඇම්පියර්. ඊට වඩා වැඩි ධාරාවක් ගියොත් පිච්චෙනවා. ඒ කියන්නේ විදුලි ස්ප්‍රික්කේ තුලින් දැන් යන ධාරාව 4.35යි. විදුලි උඳුන තුලින් දැන් යන ධාරාව 8.7යි. එහෙනම් මෙන්න කොනේ මේ තමයි මෙය විදුලි ස්ප්‍රික්කේ තුලින් විදුලි ස්ප්‍රික්කේ තුලින් මේ විදුලි ස්ප්‍රික්කේ තුලින් දැනට ගමන් කරන ධාරාව වේ. දැනට ගමන් කරන ධාරාව වේ. ඊළඟ මෙයාගේ කියන්න ඕනේ. මෙයා හරි. මේ 8.3යි හරි. දැනට ගමන් කරන ධාරාව ඊළඟට මෙය විදුලි උඳුන තුලින් දැනට ගමන් කරන ධාරාව වේ. මොකද ඊළඟ කොටසේ ඕක අහනවා. ඊළඟ කොටසේ සිද්ධියක් වෙනවා ඒක. ඔන්නෝක පිළිගන්න පිළියනවා තමයි. ඒ තමයි විදුලි උඳුනට සහ විදුලි ස්ප්‍රික්කයට අදාළ විලායක සම්බන්ධ කිරීමේදී. විදුලි උඳුනට සහ විදුලි ස්ප්‍රික්කයට අදාළ මේ විලායක සම්බන්ධ කිරීමේදී කියනවා වැරදීමකින් එකිනෙක මාරු වුණා. ඒ කියන්නේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ මේ අවස්ථාවේ? දැන් මේ අවස්ථාවේ වෙලා තියෙන්නේ හරි. දැන් මෙතන දාලා තියෙන ෆියුස් එක මෙතන දාලා තියෙන
ෆියුස් එක විදුලි ස්ප්‍රික් කියලා දාලා තියෙන ෆියුස් එක කීයද? ඇම්පියර් 8.7ක ෆියුස් එකක් දාලා තියෙනවා. ඇම්පියර් 8.7ක ෆියුස් එකක් දාලා තියෙනවා. විදුලි ස්ප්‍රික් එක දැන් දාලා තියෙනවා. විදුලි ස්ප්‍රික් එක. අද මාරු වෙනවද? දැන් විදුලි උදුනට සම්බන්ධ කරලා තියෙන වෙලාවේදී විදුලි උදුනට කීයද විදුලි උදුනට සම්බන්ධ කරලා තියෙන්නේ දැන් කීය විලායකද? දැන් විදුලි ස්ප්‍රික් එකට සම්බන්ධ වෙන විලායකය කීයද? 4.3.5යි. හරි විදුලි උදුනට සම්බන්ධ වෙන විලායකය කීයද? දැන් මේ විලායකේ 4.3.5යි දැන් කිව්වේ. එයා කීයද විලායකයේ විදුලි උදුනේ? 8.7යි ඇම්පියර්. දැන් වෙලා තියෙන ඔය දෙක සම්බන්ධ කරනකොට හරි මේ ෆියුස් දෙක මාරු වෙනවා. ෆියුස් දෙක මාරු වෙනවා. එතකොට විදුලි ස්ප්‍රික් එකට සම්බන්ධ 4.3.5 වෙනකොට දැන් මේ එකට තියෙන්නේ 8.7. ඊළඟට විදුලි උදුනේ තියෙන 8.7 වෙනකොට සම්බන්ධ කරලා තියෙන්නේ 4.3.5. එනවා කියනවා මේගොල්ලගේ හරි යන සාමාන්‍ය ධාරාව. හරි මේගොල්ලගේ යන සාමාන්‍ය ධාරාව දැන් මෙහාට යන සාමාන්‍ය ධාරාව කීයද? 4.3.5 සාමාන්‍ය ධාරාව. 4.3.5යි. 4.3.5 කියනවා මෙයා ක්‍රියාත්මක වෙන්නේ. හරි මෙයා තුලින් යන සාමාන්‍ය ධාරාව මෙයා තුලට 8.7යි. දැන් බලන්න මෙයාට හයි කරලා තියෙන ෆියුස් එක 8.7යි. අවුලක් නෑනේ. ධාරාව 4.3.5යි. සාමාන්‍ය ෆියුස් එකක් හයි කරනකොට යන්ත්‍රයේ උපකරණයේ තුලින් යන ධාරාවට වඩා වැඩි ධාරාවක ෆියුස් එකක් තමයි හයි කරන්නේ. එතකොට මේක ප්‍රශ්නයක් නෑනේ. උපකරණයේ යන ධාරාවට වඩා වැඩි ධාරාවක ෆියුස් එකක් නේ තියෙන්නේ. එතකොට විදුලි ස්ප්‍රික් එකට අවුලක් වෙන්නේ නෑනේ. එහෙනම් විදුලි ස්ප්‍රික් එක ක්‍රියාත්මක වේ. අවුලක් වෙන්නේ නෑ. විදුලි ස්ප්‍රික් එක ක්‍රියාත්මක වේ. දැන් බලන්න ඊළඟට විදුලි උදුනේ දැන් උපකරණයේ තුලින් යන ධාරාව 8.7යි. දරුවනේ ෆියුස් එක 4.3.5යි. මොකද මේ ෆියුස් එක? උපකරණයේ යන ධාරාවට වඩා ෆියුස් එකේ තියෙන උපරිම ධාරාව ෆියුස් එකකින් යන උපරිම ධාරාව 4.3.5යි. ෆියුස් එකකින් යන උපරිම ධාරාව 4.3.5යි. හරි? එතකොට උපකරණයෙන් යනවා ඊට වඩා වැඩි ධාරාවක්. උපකරණයෙන් යනවා ඊට වඩා වැඩි ධාරාවක්. එතකොට දරුවනේ මොකද වෙන්නේ? විදුලි උදුනට සම්බන්ධ ෆියුස් එක විලායකය පිලිස්සී යනවා. විලායකය පිලිස්සී යයි. මේ විදුලි ස්ප්‍රික්කේ ක්ෂමතාවයයි වෝල්ටීයතාවයයි එක්ක මෙයා තුලින් යන සාමාන්‍ය ධාරාව කීයද? 4.3.5යි. විදුලි උදුනේ ක්ෂමතාවයයි වෝල්ටීයතාවයයි එක්ක බලුවම 8.7ක් යන්න ඕනේ සාමාන්‍ය ධාරාව උපකරණයේ තුලින්. දැන් මෙයාට වැරදිලා සම්බන්ධ කරාම මෙයාට සම්බන්ධ කරලා තියෙන 8.7ක ෆියුස් එකක්. ප්‍රශ්නයක් නැහැ. උපකරණයේ ධාරාවට වඩා ෆියුස් එකේ ධාරාව වැඩිනේ. ෆියුස් එකෙන් ගමන් කරන්න පුළුවන් ධාරාව වැඩිනේ. එතකොට මේ විදුලි ස්ප්‍රික්කේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ උපකරණයෙන් ගමන් කරන ධාරාවට වඩා හරි ෆියුස් එක තුලින් යන ධාරාව අඩුයි. එහෙනම් මොකද වෙන්නේ? මේ විනායකයේ ෆියුස් එක පිලිස්සී යනවා. තේරුණානේ? ලියා ගන්නකො.
ෆෝමියුලා ක්‍රම දෙක කියනවා. සූත්‍රිකා බල්බයක සහ LED බල්බයක කාර්යක්ෂමතා පිළිවෙලින් 120ක් සහ 96ක් වේ නම් සූත්‍රිකා බල්බයක් වෙනුවට එකම ප්‍රතිදාන ක්ෂමතාවයක් ලබා ගැනීම සඳහා භාවිතා කළ යුතු LED බල්බයක ක්ෂමතාවය. දැන් බලමු දරුවනේ මේ සූත්‍රිකා බල්බයක වොට් 60ක් කියලා දුන්නට ඔය දරුවනේ ලබා දෙන ක්ෂමතාවය. මේ බල්බයට ලබා දෙන ක්ෂමතාවය. එතකොට ඒ තමයි ප්‍රධාන ක්ෂමතාවය. ප්‍රධාන ක්ෂමතාවයේ වොට් 60ක් වුණාට දරුවනේ ප්‍රතිදාන එකකට අඩුයි. ඒ කියන්නේ එළියට එන ශක්ති ප්‍රමාණය අඩුයි. එහෙනම් කාර්යක්ෂමතාවය කීයක් කියලා දීලා තියෙනවද? 120ක්. දරුවනේ කාර්යක්ෂමතාවයේ සූත්‍රය මොකද්ද? කාර්යක්ෂමතාවය කියන්නේ උපකරණයක නැත්නම් යන්ත්‍රයක ප්‍රතිදාන ක්ෂමතාවය නැත්නම් ශක්තිය ගන්නත් පුළුවන්. හරි. ප්‍රතිදාන ක්ෂමතාවය බෙදීම ප්‍රධාන ක්ෂමතාවය. ප්‍රතිදාන ක්ෂමතාවය කියන්නේ output power. ප්‍රධාන ක්ෂමතාවය input. වැඩි කිරීම 100ට 100. හරි. දරුවනේ එතකොට බලමු සූත්‍රිකා බල්බයක. සූත්‍රිකා බල්බයක බලමු. කාර්යක්ෂමතාවය දීලා කීයද? කාර්යක්ෂමතාවය 120යි. කාර්යක්ෂමතාවය 120යි. ප්‍රතිදාන ක්ෂමතාවය දන්නේ නැහැ ඒක. එයා ඒක කියනවා. ප්‍රතිදාන ක්ෂමතාවය කියලා කියමුකෝ. ප්‍රතිදාන ක්ෂමතාවය දන්නේ නැහැ මේ බල්බේ. ඒක තමයි හොයන්න ඕනේ. දරුවනේ ප්‍රධාන ක්ෂමතාවය ලබා දෙන ක්ෂමතාවය තප්පරයකට ලබා දෙන ශක්තිය කීයද? වොට් 60යි. වොට් 60යි. වැඩි කිරීම 100ට 100. මේ 100ට ලකුණට මේ ලකුණ කැපෙනවා. බිංදුව කැපෙනවා. 6 වැඩි කිරීම 20 කීයද? 100. 6.0 120යි. 120 සමානයි ප්‍රතිදාන ක්ෂමතාවයනේ. වැඩි කිරීම 10නේ. 10න් බෙදන්න. එහෙනම් කීයද එන්නේ දරුවනේ? වොට් 12යි එන්නේ ප්‍රතිදාන ක්ෂමතාවය. බලන්න වොට් 60ක් දුන්නට එළියට එන ප්‍රතිදානය හරිම ප්‍රයෝජනවත් ක්ෂමතාවය කීයද එන්නේ? වොට් 12යි. දරුවනේ එතකොට ඉතුරු වොට් 48ම හානි වෙලා. අන්න ඒක ශක්ති හානිය වැඩි. සූත්‍රිකා බල්බේ. දැන් ඕකේ මොකක්ද කියන්නේ? සූත්‍රිකා බල්බයක් වෙනුවට එකම ප්‍රතිදාන ක්ෂමතාවක්. ඒ කියන්නේ අවුට්පුට් එක එන්න ඕන 12ක්. අන්න අවුට්පුට් එක 12ක් එන්න ඕන නම් හරි. අන්න ඒ අවුට්පුට් එක 12ක් දෙන්න භාවිතා කරන්න ඕන LED බල්බයක ප්‍රධාන ක්ෂමතාවය අහන්නේ. ඉන්පුට් එක අහන්නේ. අවුට්පුට් එක 12ක් වෙන්න හරි. අවුට්පුට් එක 12ක් වෙන්න LED බල්බයක දෙන්න ඕන ඉන්පුට් එකට. ඒකද ප්‍රධාන ක්ෂමතාවය අහන්නේ. ඊළඟට බලමු LED බල්බය. යාර කාර්යක්ෂමතාව සූත්‍රය දාන්න. LED බල්බය. ඉතින් යා කාර්යක්ෂමතාවය කියන්නේ LED බල්බය. LED බල්බය 196යි. දැන් දරුවනේ ප්‍රතිදාන ක්ෂමතාවය කියලා දෙන්න ඕනේ. මේ
සමීකරණ දාන්න කාර්යක්ෂමතාව සමීකරණ දාන LED බල්බ් එක. ප්‍රතිදානය කීයද දෙන්න ඕනේ? වොට් 12ක් එන්න ඕනේ LED බල්බ් එක. වොට් 12ක් එන්න ඕනේ. ඊළඟට ප්‍රධානය අන්න ප්‍රධානය තමයි වෙන්න ඕනේ. ප්‍රධාන ක්ෂමතාවය. ඒ කියන්නේ LED බල්බ් එක දරුවනේ කඩෙන් ගන්නකොට මාක් කරලා තියෙන ක්ෂමතාවය යහන්නේ. කඩෙන් ගන්නකොට මාක් කරලා තියෙන ක්ෂමතාවය යහන්නේ. මේ 100ට ලකුණට 100ට ලකුණ කැපෙනවා. මෙතන 96යි. සමානයි 12 වැඩි කිරීම 100 1200යි. බෙදීම ප්‍රධාන ක්ෂමතාවය. හරස් කුමිද දාන්න. මෙයා උඩට යන්න මෙයා පල්ලෙහාට යන්න. එතකොට ප්‍රධාන ක්ෂමතාවයේ සමානයි 1200 බෙදන්න 96යි. කීයද එන්නේ? 12.5 නේ. එහෙනම් ප්‍රධානයේ තියෙන දරවන්නේ 12.5ක් විතරයි. දැන් බලන්න. සූත්‍රිකා බල්බ් එක නම් වොට් 60ක් තියෙන්න ඕනේ. මාක් කරලා කඩෙන් ගන්නකොට වොට් 60 බල්බයක් ගන්න ඕනේ. එහෙනම් කඩෙන් ගන්නකොට ගන්න ඕනේ වොට් 12.5ක් මාක් කරලා තියෙන LED බල්බයක් විතරයි. එහෙනම් ප්‍රධාන ක්ෂමතාවය LED බල්බ් වෙන්න ඕනේ 12.5. ඊට පස්සේ මොකද කියන්නේ රෝම ඉලක්කම් 3. මෙම නිවසේ පවතින සූත්‍රිකා බල්බ සියල්ල වෙනුවට ඉහත සීවල රෝම ඉලක්කම් 2 කොටසේ සඳහන් කළ LED බල්බ භාවිතා කළේ නම් මාසික දින 30ක් සඳහා. ඒ කියන්නේ මාසික විදුලි බිල ගණනය කරන්න. දැන් දරුවනේ සූත්‍රිකා බල්බ වෙනුවට දැන් පාවිච්චි කරන්නේ මොනවද? LED. දැන් පාවිච්චි කරන්නේ LED. හැබැයි ඒ බල්බ කීයක්ද? බල්බ 10ක් පාවිච්චි කරනවා. ඒ බල්බ් එක ක්ෂමතාවය කීයද දරුවනේ? 12.5යි. පැය කීයක් දානවද? පැය 4ක් දානවා. ඔන්න ඕකයි අලුත් එක. මොකද්ද? බල්බ කොච්චරක්ද? LED බල්බ 10ක් විතරයි. දැන් අලුත් කරන් බිල අහනවා. හරි මෙතන 12.5 තියෙන්නේ. මේ දිලිසෙනවනේ මේ හරිය. හරි 12.5යි වොල්ට්. අද අලුත් ටික. දැන් ওই ටික අරගෙන අලුත් කරන් බිල අහනවා. හරි මේක මම කරනවා. දැන් එතකොට මෙන්න මේක තමයි ගන්න. කරන් බිල. හරි. මෙහෙ ලියන්න. LED බල්බ 10යි 12.5යි ක්ෂමතාවය පැය 4ක්. හරිනේ? දැන් ওই තුනට කරන් බිල හදන්න. අපි ගමු ඉස්සලාම LED බල්බ. දවසකට
LED බල්බ් කොච්චරක් තියෙනවද 12.5යි කිලෝවොට් කරන්න 1000න් බෙදනවනේ වැඩි කරනවා බල්බ මේ පැය 4යි බල්බ කියන බල්බ 10යි 12.5 බෙදීම 1000 0.5ක් වෙනවා ඊළඟ දරුවනේ මේක උදාහරණ විදුලි ස්ටික් එක දානවනේ කලින් හොයාගත්තනේ විදුලි ස්ටික් එක මොන ඉලක්කම අපි එකේම හොයාගත්තනේ ඒක දාන්න උතන විදුලි ස්ටික් එක කීය දෙන්නේ 0.5යි නේ ආයෙ වැඩ බලන්න එකපාරක් එවුවනේ විදුලි උදුන බලන්න කොච්චර ලේසිද මේ ගානනේ 2017 ගාන විදුලි උදුන කීය දෙන්නේ දරුවෝ පාස් පේපර් බලාගන්න දැන් අවුරුදු 6ක් අහන්න තියෙන්නේ පාස් පේපර් විදියට තමයි අහන්නේ පාස් පේපර් බලාගන්න අවුරුදු 6ක් දැන් ප්‍රශ්න තියෙනවානේ දැන් එකතුව කීය දෙන්නේ එකතුව එකතුව ඉන්නේ 0.5යි 0.5යි 4යි ඒ කියන්නේ කිලෝවොට් පැය 5යි එහෙනම් මාසයකට කොච්චරක් වෙනවද කිලෝවොට් පැය ගන්න 150යි එහෙනම් යුනිට් 150ක් විදුලි යන්ත්‍රය 150ක් එහෙනම් විදුලි බිල 150 වැඩි කරන්න රුපියල් 8න් රුපියල් කීයද 1200යි එහෙනම් දරුවනේ කලින් ආපු වරන් බිල කීයද 1656යි 1656යි 1656න් අඩු කරන්න ඕන 1200ක් රුපියල් කීයක් අඩුවද කරන් බිල රුපියල් 456ක් අඩු වෙලා කරන් බිල ඒක අහලා නැහැ කමන්න නැලියන්නේ ඒක අහලා නැහැ හරි රුපියල් 456ම ගිහලා තියෙන්නේ සූත්‍රිකා බල්බ නිසා ඊළඟ එහෙම නැතිවම බදාදා ප්‍රකාශ වෙනදා බදාදා වගේ නාන්න අගෝස්තු සිට වෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා මම ඒක ප්‍රසිද්ධ කරන්නේ නැහැ ඉන්න ළමයි ප්‍රමාණය හොඳට වැඩි ඒ ළමයින්ට මම ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා එච්චරයි මේ මොකද මේ නිකම් ගන්න ඒවා ප්‍රසිද්ධ කරන්න ඕනේ නැහැ නේද නිකම් ගන්න ප්‍රසිද්ධ කරන්න ඕනේ නැහැ ඇත්තටම හරිනේ එහෙනම් දරුවනේ එහෙනම් හරිනේ ඔව් හරි එහෙනම් ලියලා ඉවරයි සමු ගන්න හරි හරි එනයි වුණා උත්සාහයි ඉස්පිටයි පස්සෙන් ඉන්න